ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන්නේ සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේ කලා යටිගම්මන අවධානය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත ඊයේ දිනත් වැඩිම ආසාදිතයන් කොළඹින් නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේ නම් රට විවෘත කිරීමට කාලයක් ගත වේවි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසයි. හිස්සු එජාප පාර්ලිමේන්තු පුටුවට නායක රනිල්ගේ නම මැතිවරණ කොමිසමට. ගම්මන් පිලට එරෙහිව විපක්ෂයෙන් විශ්වාස භංගයක්. CID හිටපු අධ්‍යක්ෂ ශානිට දැඩි කොන්දේසි මත ඇප. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිත සමාගමේ සභාපතිවරයා ඇප මත මුදා හැරේ. සූර්ය බලශක්ති ප්‍රවර්ධනයට ඉන්දියාවෙන් මිලියන 100ක ණයක්. ප්‍රථමයෙන් දේශීය පුවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 22 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට අවස්ථාව හිමි වනවා. 2020 වර්ෂයේ අගෝස්තු මාස 5 වනදා පැවති මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ හට සමස්ත දිවයිනේම හිමි වූයේ ඡන්ද 2,49,435ක් පමණයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ හට කිසිදු දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ආසන හිමි නොවූ අතර ජාතික ලේස්තුවෙන් හිමි වන එක් මන්ත්‍රී ධුරයක් හිමි වුවද එම මන්ත්‍රී ධුරයේද මාස 9කට අධික කාලයක් පුරප්පාඩුව පැවතියා. එම පක්ෂයේ මෙලෙස පුරප්පාඩු වූ ජාතික මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ විවිධ නම් යෝජනා වූ අතර පසුගිය මාස 31 වනදා පැවති එක්සත් ජාතික කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සඳහා තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේස්තු මන්ත්‍රී ධුරය සඳහා යෝජනා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අද පෙරවරුවේ මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති අතර එය අද පස්වරුවේ ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බවයි අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. අදාළ ගැසට් පත්‍රය පළ වූ පසු එළඹෙන 22 වෙනිදා රැස්වන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව හිමි වෙනවා. බලලා ඇවිල්ලා බාර දුන්නා. මොකද උනේ? නැකත්තම් බැලුවේ නෑ අපි. අපේ කාර්යභාරය ඉෂ්ට කරාද? අපේ එක්සත් ජාතික පක්ෂය සඳහා පහුගිය මැතිවරණයෙන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයකට අපි හිමිකම් කියනවා. ඒ හිමිකමට අනුව පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමසාරිස්තුමාට වෙත අදාළ ලියකියවිලි අද අපි බාර දුන්නා. වික්‍රමසිංහ ගමනේ සිද්ධ වෙන්නේ කවද්ද? ඊළඟ පාර්ලිමේන්තු සැසියෙන් දිනේදී. වෙනසක් සිද්ධ වෙයිද පාර්ලිමේන්තුවේ? ඔව් අපි බාර දුන්නේ 1යි ප්‍රතිඵලය 60යි. පැහැදිලි නෑ. අපි බාර දුන්නේ මන්ත්‍රී ධුර 1යි ප්‍රතිඵලය 60යි. එහෙම වෙයිද ඇත්තටම? බලන්න ඉන්නකො. ඔබතුමා වගකීමෙන්ද කියන්නේ? බලගෙන ඉන්නකොනේ වගකීමක් නැති දේවල් කතා කරන්නේ නැහැ නේ අපි. දැන් කී දෙනෙක් ඔබතුමාත් එක්ක සාකච්ඡා කරලා තියෙනවද ඒ සම්බන්ධයෙන්? ආණ්ඩු පක්ෂයේ ඒ වගේම විරෝධ පක්ෂයේ දෙකේම ඉන්න බොහෝ දින සාකච්ඡා කරලා තියෙනවා. ඒවා ප්‍රතිඵල ඉදිරි කාල පරිච්ඡේදයේදී බලමු. දැන් ඔය ඔබතුමා කියන්නේ ඔය සමගි ජන බලවේග පිරිසක් ගැන නම් ඒ පිරිස කියනවා අවුරුදු 25ක් බලයේ ඉඳලා නායකත්වයේ ඉඳලා ඔය වගේ මේ කරගන්න බැරි වෙච්ච දේවල් පින් මන්ත්‍රී ධූරයකින් කරගන්න බෑ කියලා. මේ මන්ත්‍රී ධූරේ පින් එකක් නන් නෙමෙයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 42ක් තියාගෙන ආණ්ඩුවක් ගෙනියන්නට පුළුවන් වුණා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් සංශෝධනය කරන්නට හැකියාව ලැබුණා නම් අයවැය ලේඛන සම්මත කරන්නට පුළුවන් වුණා නම් එන රනිල් වික්‍රමසිංහ මහත්තයාට එකක් තියාගෙන 60ක් නිර්මාණය කරන එක බොහොම සිම්පල් වැඩක්. මම 60යි කියලා කිව්වේ ඊට වඩා වැඩි වෙයි. දැන් ඔබතුමාලා පක්ෂයක් විදිහට ප්‍රතිපත්තියක හිටියා පරාජය වෙච්ච අපේක්ෂකෙක් ජාතික ලැයිස්තුවෙන් ගෙනාවේ නැහැ. මෙවරයි එක වෙනස් වුණේ. නෑ ප්‍රතිපත්තියක් නෙමෙයි. මෙතන තියෙන රටේ අවශ්‍යතාවය. අද යුගයේ අවශ්‍යතාවය මාස 3කට විතරයි විදේශ සංචිතයේ තියෙන්නේ කියලා මහා භාණ්ඩාගාර ප්‍රකාශ කරනවා. එන රටේ ආර්ථික තත්ත්වය කොහොමද කියලා හිතාගන්න. පණුව ගැහුවා වගේ හැමතැනම දැන් වසංගත රෝගී පැතිරලා යනවා. ඉස්කෝල ටික වහගෙන දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක්. ළමයිට අධ්‍යාපන නැහැ. එහෙනම් මොකක්ද? ඉන්ධන මිල වැඩි කරලා මෙහෙන්, ගෑස් මිල වැඩි කරලා එහෙන්. මිනිස්සු ආර්ථික අහිමියටපත් වෙලා. දැන් මේ තියෙන කාරණාවලදී මේකට සුදුසු පුද්ගලයා අපි ඉදිරිපත් කරන්න ඕන. අපි පක්ෂයක් විදිහට සාකච්ඡා කරලා කෘත්‍යාධිකාරී ඒකමටික තීන්දුවක් අරගෙන තමයි UMP විතරක් අවශ්‍ය නෙමෙයි රටම අවශ්‍ය පුද්ගලයා අපි පාර්ලිමේන්තුවට යවන්නේ. අද සුදුසු පුද්ගලයා ඉන්න කාලේ නේද මහ බැංකු බැඳුම් කර වංචාව සිද්ධ වුණේ. ඒක රුපියලක ආලාභයක් කරලා තියෙනවා නම් පුළුවන් නම් ඔප්පු කරන්න. අරගෙන පෙන්නන්නකො නඩු දාලා තියෙනවා. දැන් අධිකරණ ඉදිරිපත් කරලා තියෙනවා. බිලියන 12ක් භාණ්ඩාගාරේ රඳවාගෙන තියෙනවා. බිලියන 11ක් සම්බන්ධව කතා කරන්නේ. අලාභයද කරලා තියෙනවා. ලාභයක් කරලා දීලා තියෙනවා. මේක තේරෙන්නේ නැති ඔල මොට්ටලෝ ඉන්නකන් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. තේරුම් ගන්න පුළුවන් මිනිස්සු තේරුම් ගන්නේ. ඇත්තටම මේ ඔබතුමාලගේ පක්ෂේ බහුතර කැමැත්තෙන් දෙතුමා මේ
තීන්දුවට ආවේ. එහෙම නැත්නම් එතුමා කිව්වද අනේ මාව යවන්න කියලා? කිසිසේත් එතුමා කැමති වුණේ නැහැ. එතුමා දිගින් දිගටම කිව්වේ එතුමාට යන්න බෑ. අපි වෙන කෙනෙක් සාකච්ඡා කරලා යනවා කියලා. අපි තමයි සාකච්ඡා කරලා ඒකමතික තීන්දුවක් තියෙන්නේ එතුමා යන්න ඕන කියලා. ජාත්‍යන්තර වශයෙන් රට ඊටාම අපකීර්ති තැනකට පත් වෙමින් තිබෙනවා. GSP+ සහනය අහිමි වෙමින් තිබෙනවා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි තීරණය කරේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂ නායකයා හැටියට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. දැන් මේ යෝජනාව අනුව මේ මොහොතේදී අපි මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දීලා තිබෙනවා අදාළ ලිපි ලේඛන. අදාළ ගැසට් පත්‍රය පළ වෙයි. ඒ අනුව 23 වෙනිදා එතුමා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම උදේ 10ට සිදු කිරීමට නියමිතයි. එක മന്ത്രി ධූරය ප්‍රමාණවත් අග්‍රාමාත්‍යවරයා වෙලා ජනාධිපති වෙන්න කියලා. කලබල වෙන්න එපා කවුරුවත්. අනිවාර්යයෙන්ම මේ කඩාගෙන වැටෙන රට අනාගතයේ නැවත නොදැනුවත් ලදරුවන්ට මේ රට බාර දෙන්න හොඳ නැහැ. අපිට අදාළ නැහැ පාර්ලිමේන්තුවේ ඉන්න ඔලුගෙඩි සංඛ්‍යාව. අපිට අදාළ වෙන්නේ කොහොමද මේ රට කඩාගෙන වැටෙන ආර්ථිකය ගොඩගන්නේ කියන කාරණේ. අපිට විපක්ෂ නායකකමවත් වෙන දෙයක් නෙවෙයි. අපිට අවශ්‍ය කරන්නේ වැටෙන රට ගොඩ ගන්න පාලන යන්ත්‍රයත් සමග අග්‍රාමාත්‍ය ධූරයත් ජනාධිපති ධූරයත්. ඒක එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නවා නුදුරු කාලේදී. නිරෝධායන නීති ජනතාව විසින් දිගින් දිගටම උල්ලංඝනය කිරීමට කටයුතු කරන්නේ නම් රට විවෘත කිරීමට තවත් කාලයක් ගත වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර ඊයේ දිනේදීත් මෙරට වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2334 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 546ක්. ඊට අමතරව ගම්පහෙන් 250ක්, කළුතරෙන් 268ක්, මහනුවරින් 161ක්, කුරුණෑගලින් 105ක්, ගාල්ලෙන් 100ක්, යාපනය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 125ක්, කෑගල්ලෙන් 21ක්, පුත්තලමින් 21ක්, අනුරාධපුරෙන් 10ක්, මාතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 88ක්, පොළොන්නරුවෙන් 1 ආසාදිතෙක්, අම්පාරෙන් 51ක්, නුවරඑළියෙන් 162ක්, රත්නපුරෙන් 89ක්, හම්බන්තොටින් 15ක්, බදුල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 41ක්, මඩකලපුව දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 96ක්, මොනරාගලින් 2ක්, කිලිනොච්චියෙන් 22ක්, මුලතිව් දිස්ත්‍රික්කෙන් 1 ආසාදිතෙක්, ත්‍රිකුණාමලෙන් 2ක්, මාතලෙන් ආසාදිතයින් 79ක්, වවුනියාවෙන් ආසාදිතයින් 17ක් සහ මන්නාරමෙන් ආසාදිතයින් 2 දෙනෙකු වාර්තා වී තිබුණා. පොකුරු මැඩ පැවැත්වීමට සියලු කටයුතු කරගෙන යනවා. යම් අවස්ථාවක මේක ඒ ක්‍රමවේදය හරහා පාලනය කරන්න නොහැකි වුණොත් ඊට වඩා එහා ගිය පාලන ක්‍රම යොදා ගන්න සිද්ධ වෙනවා. මේ මොහොත දක්වා අපිට පේනවා යම් යම් ප්‍රදේශවලින් එවැනි පොකුරු වාර්තා වුණත් ඒවා පාලනයෙන් ගිලිහෙන තත්ත්වයට ගිහිල්ලා නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේ ආර්ථික කටයුතුත් ඉහළට ඉදිරියට යන ගමන් මේක කරගෙන යන්න පුළුවන් වුණොත් ඒක තමයි වඩාත්ම ඕන වෙන්නේ. මොකද අපිට බෙහෙත් ගන්න අනිකුත් දේවල් ගන්න වෙන්නත් ගන්න මේ ආර්ථික කටයුතු වලින් ලැබෙන ප්‍රතිලාභත් ලබාගත්තේ නැත්නම් අපිට ඉදිරියට යෑමට යන්න පුළුවන් වෙන්නේ නැහැ. සියලු දෙනාගේම සහයෝගයෙන් මේක පාලනය කරගත්තොත් මම හිතනවා ඒක තමයි රටට වඩාත් ඵලදායී වෙන්නේ. සංචාරණ සීමාවන් සහ අනිකුත් මේ කියන සීමාවන් හරහා වෛරසය පැතිරීමට තියෙන ඉඩකඩ ඵලදායී ලෙස පාලනය කර ගැනීමට මේක අනිවාර්යයෙන්ම උදව් වෙනවා. ඒ නිසා තමයි අපි හැම විටම මේක මේ නිර්දේශ කරන්නේ. සංචාරණ සීමා ඉවත් කළත් දිගටම පවත්වාගෙන ගියත් අපි හදවතින් මේ සංචාරණ සීමාවලට අනුගත වීමට අපේ රටේ ජනතාව පුරුදු වුණොත් හෝ හිතට ගත්තොත් විතරයි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. පසුගිය 14 වනදා සිදු වූ තවත් කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ අතර කාන්තාවන් 22 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 33 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව 2315ක්. 14 වෙනිදා රෝගීන් 55ක් මිය ගිහිල්ලා තියෙනවා. අවුරුදු 30ට අඩු කිසිම රෝගියෙක් වාර්තා වෙන්නේ නැහැ. අවුරුදු 30යි 59යි අතර ගැහණු 6 දෙනෙකුත් පිරිමීන් 5 දෙනෙකුත් ඇතුළු මරණ 11ක් වාර්තා වුණා. අවුරුදු 60ට වැඩි ගැහණු 16 දෙනෙක් සහ පිරිමි 28 දෙනෙක් සමස්තය 44 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. 5 දෙනෙක් රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. රෝහල් වලින් වාර්තා වුණ මරණ 29ක් තියෙනවා. හදිසි මරණ පරීක්ෂණ වලට යොමු කරලා ඒ ප්‍රතිඵල අනුව තව 4 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ අතර අදත් දෙවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.
කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මෙවන විට පුද්ගලයන් 294 දෙනෙකුට ලබා දී ඇති අතර එම එන්නත මේ දක්වා ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3,56,032ක්. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනේ පුද්ගලයන් 33,552 දෙනෙකුට ලබා දී තිබුණා. එසේම සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයන් 63,596කට එන්නත් කර තිබෙනවා. ඒ අනුව මේ දක්වා ඕනෑම කොවිඩ් මර්ධන එන්නතක් ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 23,50,564ක්. කසාකල රජමහා විහාරස්ථානයේ නායක හිමියන්ගේ ඉල්ලීමකට අනුව තංගල්ල මූලික රෝහල සඳහා අවශ්‍ය රෝහල් උපකරණ ලබා දීම අද සිදු කෙරුණා. ඒ අනුව මැලේසියා සේවා සුබසාධක සංගමේ ආධාර යටතේ රුපියල් 12,60,000ක් වටිනා ස්වසන යන්ත්‍ර උපකරණ පද්ධතියක් මෙලෙස ප්‍රදානය කෙරුණා. එම අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එක්ව සිටියා. එසේම බෙලියත්ත ආයුර්වේද රෝහලේ ඉදිකරන නව කොරෝනා වාට්ටුව සඳහා ඇඳන් 100ක් සහ තවත් රෝහල් උපකරණ කිහිපයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු පෙරමුණ කටයුතු කර තිබෙනවා. මේ අතර කොළඹ නගර සභා සීමාවේ ප්‍රදේශ ගණනාවක වියලි ආහාරමළු බෙදා දීම කොළඹ නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංචලන සීමා කිරීම තුළින් අපි ඇත්තටම ප්‍රගතියක් කොළඹ නගරයේ දක්ිනවා. කෝවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනන්ත ලෙස කෝවිඩ් ව්‍යාප්ත වෙලා තියෙන අවස්ථාවක සංචලන අවශ්‍යයි. බෝනවන රෝග පිළිබඳ ජාතික කවුන්සිලය අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස් වුණා. මේ සඳහා අනිකුත් අමාත්‍යංශ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් ඊට අදාළ නිලධාරීන් සෝම් තාක්ෂණය ඔස්සේ සහභාගී වුණා. එම වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සඳහන් කළේ මෙරට මරණ වලින් 83%ක් බෝවන රෝග වලින් සිදුවන බවත් එය මර්ධනයට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට තමන් නායකත්වය ගන්නා බවයි. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳව ප්‍රමුඛතාවය ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී විශේෂඥ වෛද්‍යවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් COVID-19 වසංගතය නිසා අවාසනාවකට පාසල් සියල්ලම අද වැසී තිබෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. දැන් මේ කාලය තුල අපේ ශිෂ්‍ය දරුවන්ට වෙන හානිය අවම කර ගැනීම සඳහා අපි වැඩපිළිවෙළ රාශියක් දියත් කරලා තිබෙනවා මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය ක්ෂේත්‍රය. හැබැයි අපේ අවධානය නිරන්තරයෙන් යොමු වෙනවා හැකිතාක් ඉක්මනට සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව සුදුසු පරිසරයක් රටේ ඇතිවෙච්ච වහාම පාසල් යලි විවෘත කිරීමට. මේ සම්බන්ධයෙන් ප්‍රථම පියවර වන්නේ එන්නත්කරණය. මේ සඳහා අපිට වමනා වෙනවා ගුරුවරු, විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු හා පරිපාලන ක්ෂේත්‍රය සඳහා පාසල්වල අනධ්‍ය කාර්ය මණ්ඩල, ඒ කියන්නේ පාසල් විවෘත කිරීමට පෙර මේ අයට එන්නත් ලබා දීම සඳහා අපිට අවශ්‍ය වෙනවා 2,79,020ක්. අනිත් කාරණය තමයි ප්‍රමාණය. ඒ සම්බන්ධයෙන්ොත් ගත යුතු පියවර ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒතර මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියලා හැකියතාක් ඉක්මනට සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව පාසල් විවෘත කිරීම තමයි අපේ අභිලාෂය. මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ සහාය හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව අතර අත්සන් තබන ලද ණයමාලා ගිවිසුම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරියේ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හෝමාරු කරගනු ලැබුවා. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස ඉන්දිය රජය ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක් පිරිනැමීමට එකගතාවය පළ කරමින් දෙපාර්ශවය අතර ණය සම්මුති ගිවිසුමකට එළඹ තිබෙනවා. විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ඉන්දියා තානාපති කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබීමට සමගි ජනබලවේගය කටයුතු කර තිබෙනවා.
විපක්ෂ නායක කාර්යාලයේදී මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම සිදු කෙරුණා. khනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වූ මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරියැල්ල, හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, එස්.එම්. මරික්කාර්, මුජුබ රහුමාන්, හර්ෂණ රාජකරුණා, හර්ෂ ද සිල්වා, සරත් ෆොන්සේකා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් අත්සන් තැබීම සිදු කළා. දැන් ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු නාටකයක් දරඟපෑවේ එහෙම නැත්නම් බොරුවක්ද කරේ කියන එක බලා ගන්න පුළුවන්. සැබෑවටම ජනතාවට ආදරය කරනවා නම් මේ තෙල් මිල වැඩි කරපු ඇමතිවරයාට විරුද්ධ විශ්වාස භංගයට සහයෝගය දෙන්න ඕනේ. එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තෙල් මිල ඉහළ ගියාට කමක් නැහැ කියලා තමන්ගේ ඇමතිවරයාට සහයෝගය දක්වන්න පුළුවන්. මේ රටේ ජනතාවට ඩොලර් 19ට තියෙද්දි ඔවුන් කිව්වේ අපි මුදල් මිල වෙනස් කරන්නේ නැහැ. වසර දෙකක් යනතුරු අපි මෙම මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දීම සඳහා තායි අරමුදලට ඒ මුදල් යොදවලා ඊට පස්ව මිල වැඩි වෙද්දී ඒ මුදල් වලින් ජනතාවට සහන දෙනවා කියලා. දැන් අධර්මිෂ්ඨ පාලකයෝ බලයටපත් වුණා. රටේ සබා ධර්මයක් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේක කරන්න බැයි නම් දාලා කරන්න පුළුවන් කෙරුවට බාර දෙන්න කියලා. අසීමිත විදියට මේ රටේ වැඩිම තෙල් මිල, ලාම්බු තෙල් ටික, පෙට්‍රල් ටික, ඩීසල් ටික අද වැඩි කරලා තියෙනවා. බයිසිකලෙන් ආපු රාජපක්ෂලාද තෙල් මිල අහස උසට නග්ගලා තියෙනවා. අපි ඒක නිසා තෙල් මිල වැඩි කරපු මේ ඇමතිවරයාට රජයට විරුද්ධව අද අපි විශ්වාස භංගයක් අත්සන් කළා පාර්ලිමේන්තුවට ඉදිරිපත්. නැති එළියේ කතා කරපු දේවල් දිහා බැලුවාම මේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධ එකකතාවයක් නැහැනේ. අපිට වඩා අද අපේ කාර්යභාරයට වඩා ආණ්ඩුවේ මැති ඇමතිවරු තමයි මේකට විරුද්ධව නැගිටලා ඉන්නේ. අපිට මං හිතන්නේ മന്ത്രിවරුන්ට ජනතාව ඉදිරියට යන්න බෑ මේකට විරුද්ධ වෙන්නේ නැත්තම්. වශයෙන්ම මේ ආණ්ඩුව තෙල් මිල වැඩි කිරීම හරහා කරේ ගහන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ වැඩක්. දැනටමත් ජීවන වියදම දෙගුණකින් වැඩි වෙලා තියෙන වෙලාවක මේ වගේ එකක් කිරීම හරහා වෙන්නේ මොකද්ද? ආදායමක් නැති වෙලා තියෙනවා. වැඩි වූ ඉන්ධන මිල ජනතාව තුළින් යටපත් කිරීමට රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපි දැක්කා ගිය සතියේ සාගර කාර්යවසම් මන්ත්‍රීතුමා ගම්මන්පිල අමිතුමාට ඉල්ලාස් වෙන්න කියලා. කවුද මේක මෙහෙවන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. මේ ජීවන වියදම සඳහා වූ අනුකමිටුවේ හිටියේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, නාමල් රාජපක්ෂ ඇමතිතුමා ප්‍රමුඛ ඇමතිවන් ප්‍රමාණය. එතකොට මේ අය නොදැනවද මේක කෙරේ. ඒ වගේම දැන් අලුත්ම තත්ත්වය තමයි ඊයේ පොදු ජන පෙරමුණ සමාව ඉල්ලනවා උදේ ගම්මන්පිල මැතිතුමා. දැන් මේ නාටකයේ බලබලා ඉන්න අයට ජනතාවට වෙන කාණ දෙයක් නැහැ. වැඩි කරනවා රුපියල් 20කින්, 23කින්, රුපියල් 7න් එහෙම වැඩි කරලා රටේ ජනතාවට වෙනම නාට්‍යයක් පෙන්නනවා. මේ ආණ්ඩුව ඇතුලේ තියෙන අර්බුදය ටිකක් උවා දක්වලා. මේක සියල්ලම මේ ඉන්ධන මිල වැඩි කිරීම අමතක කිරීම සඳහා කරන දෙයක්. දැන් මේ කැබිනට් අනුමැතියක් දීලා තියෙනවා ඉදිරි මාස 9ක කාලෙට ඩීසල් ගෙන්නන්න සිංගප්පූරුවේ තියෙන MS පෙට්‍රෝ චයිනීස් සමාගමේ කැබිනට් අනුමැතිය දුන්නා. ජූනි 1 වෙනිදා ඉඳන් ගේනවා. ඊට අමතරව ජූනි 1 වෙනිදා සිට 2022 පෙබරවාරි 28 දක්වා වූ කාලෙට බොරතෙල් ආනයනය කිරීම සඳහා නයිජීරියාවේ MS කොන්සියෝ සමාගමට පවරලා තියෙනවා. මේවට තමයි සාගර ජලය හදන්නේ. මේවා බිස්නස් ඩී. ඒවා යට ඉන්නවා ඇමරිකාවට යන ලංකාවට එන කොමිස් බෙදා ගන්න බැරුව සිංගප්පූරුවේ කවුන්ට් අරගන්න කට්ටිය මහන්සි වෙන කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ නිසා මේව තමයි මේ රටේ මේ මොහොත වෙනකොට වෙන ගනුදෙනු. අද රජයේ දේපල විකිණීම විවිධාකාරයෙන් කරගෙන යාම ආරම්භ කරලා තියෙනවා. එහි එක් පියවරක් වශයෙන් ජනතාවට රජයේ ඉන්ධන මිල ඉතාම වැඩි මුදලකින් වැඩි කරලා තියෙනවා. මේ කරන්න යන්නේ තෙල් පිරිපහදුව පෞද්ගලිකීකරණය කිරීමටයි. රජය විසින් මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීම සඳහා වූ වැඩපිළිවෙල මේ වන විට අත්හිටුවා දැමීමට රජය කටයුතු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්රාල් මහතා පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මේ රටේ යම් ආందోලනාත්මක කතාවක් හැමතැනම පිවිසලා තිබුණා. අලුතෙන් වාහන മന്ത്രിවරුන් වෙනුවෙන් ආනයනය කළ තියෙනවා කියන එක. ඒ කතාව වෙනස් වුණා. මැයි මාසේ 24 වෙනිදා කැබිනට් මණ්ඩලයේ තීරණය කළා නව රථ වාහන മന്ത്രിවරුන් වෙනුවෙන් ගෙනීම තහනම් කළ තියෙනවා කියන එක. එවැනි කිසිම වාහනයක් മന്ത്രിවරුන් වෙනුවෙන් මේ අවස්ථාවේදී රජය ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද වෙනකොට ඒ සඳහා කරලා තිබිච්ච ඒ ඇණවුම් සියල්ලම ඒ පාර්ශ්වත් එක්ක සාකච්ඡා කරලා
ඒවා අත්හිටවල තියෙනවා. ඒ නිසා එවැනි තත්වයක් ඉදිරියේදී සිදුවෙන්නේ නැති බවත් මා තහවුරු කරන්න කැමතියි. වාහන ගේන එක නැවැත්තුවාම කොච්චර මුදලක් රජය ඉතුරු කරගන්න බලාපොරොත්තු වෙනවද? ඒ සඳහා රුපියල් බිලියන 2ක පමණ මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. තවත් වාහන ගෙනෙන්නට බලාපොරොත්තු වෙලා තිබුණා ඇම්බියුලන්ස් සහ බවුසර්ස්. එතකොට ඒ කටයුතු සඳහා බිලියනයක් පමණ වේදම් කරන්න සිදු වේවි. ඊට අමතරව තමයි මම කිව්වේ ඉතුරු ගණන් හිලව් ජනතාව වෙනුවෙන් ලබා දීලා තියෙන ඒ සහන. ඉතින් ඒ නිසා ජනතාවත් තේරුම් ගන්නට අවශ්‍යයි. ජනතාව වෙනුවෙන් දැවැන්ත මුදලක් රජය කිසිම පැකිලීමකින් තොරව රජය වෙන් කරලා කටයුතු කරලා තියෙන බවත් මතක් කර දෙන්නට අවශ්‍යයි. GSP+ සහනය ඉවත් කිරීම තුළින් මෙරට ජනතාව දැඩි අසරණ තත්වයකට පත්වන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ 20 වෙනි සංශෝධනය මගින් මේ රටේ සමස්ත බලය එක කුජලයක පත් කරාට පස්සේ මේ රට එහෙම් පිටින්ම අවුල් වෙලා තියෙනවා. මේකේ එහෙම් පිටින්ම පරිපාලනය අවුල් වෙලා තියෙනවා. ඒ වගේම පසුගිය සතියේ අපි මිලියන 200ක ණයක් ලබා ගත්තා. විදේශීය ණය. ඒ විදේශීය ණය ලබා ගන්න අපිට යම්කිසි සාහනයක් ලැබුණා. ඊට පස්සේ මේ මාසයේ අගදී අපේ විදේශ සම්පතිය ඩොලර් බිලියන 4කට බැස්සා. ඉතාමත්ම භයානක ප්‍රවණතාවයක්. කොහොමද ඉස්සරහට අපේ අනේන සඳහා ආර්ධව සඳහා බේත් සඳහා පෙට්‍රල් සඳහා කොහොමද මුදල් ගෙවන්නේ? ඊට පස්සේ මේ පසුගිය සතියේ khනිජ තෙල් මිල වැඩි කිරීම නිසා නැවත తాවකාලික සහනයක් අපි ලබා ගන්නවා. ඉතින් මේක හැමදාම මේ විදිහට කරන්න. දැන් මේ බුද්ධි මණ්ඩලයේ මේ රටේ ආර්ථිකය ගැන දන්නයි කියන්නේ බැරි වෙලාවක්. මේ GSP+ සහනය අයින් කළොත් තාමත්ම අසරණ තත්වයකට මේ රටපත් වෙනවා. අපිට ලෝකේ තනි වෙලා ජීවත් වෙන්න බෑ. අපි ලෝකේ සමග ජීවත් වෙ යුතුයි. මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගත යුතුයි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් දැඩි කොන්දේසි සහිත අපමත උදාහරණ ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් යන අය දැඩි කොන්දේසි සහිත අපමත උදාහරණ ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. නීතිඥ ගෞරී තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ නීතිඥ ගෞරී තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා රුපියල් 25000 බැගින් වූ මුදල් ලැබ සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහන ලෙස විනිසුරු මඩුල්ල නියම කළා. සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බහර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගත වීමද තහනම් කෙරුණා. සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයේ දැනුවත් කළ යුතු බවයි අප නියෝග ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල තවදුරටත් නියෝග කළේ. අප නියෝගයේ ප්‍රකාශයට පත් කළ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් අත්අඩංගුවටගෙන මාස 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියද ඔවුන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට එල්ල කරන චෝදනා සනාථ කළ හැකි ප්‍රමාණවත් කරුණු මෙම ප්‍රතිශෝධන නඩු විභාගයේදී ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වූ බව සඳහන් කළා. ශානි අබේසේකර හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු වන අතර ඔහු කොවිඩ් රෝගයෙන්ද ආසාදිත වූ බව පෙත්සම් විභාගයේදී අනාවරණය වුණා. හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන ඔහුට හෘද සැත්කමක් සිදු කළ යුතු බවට වෛද්‍යවරුන් දැනටමත් උපදෙස් දී ඇතැයි පෙන්වා දුන් විනිසුරු මඩුල්ල ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිලිටගෙන ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා අපමත මුදා හැරීමට තීන්දුව කර තිබෙනවා. මෙම නඩු තීන්දුවේ පිටපතක් ගම්පහ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා. දැනට මරණීය දණ්ඩනයේ නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීති විරෝධී ලෙස ගිනියවි හඳුන්වා දුන් බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ටාසය විසින් එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා සුගත් මෙන්ඩිස් යන අය අත්අඩංගුවටගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. එම අධිකරණයේ මගින් පෙත්සම්කරුවන් අපමත මුදා හැරීම ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව ඔවුන් ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමද එම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් අපමත මුදාහන ලෙස ඉල්ලමින් නීතිඥ ගෞරී තවරසා මහත්මිය විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අපමත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අධිනියම කර තිබෙනවා. ඒ අද පස්වරුවේ ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ගෙනගත් MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිත සමාගම වන කොන්සෝටියම් ලංකා සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අද උදැසන ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දහවල් අත්අඩංගුවට ගත් අතර පසුව අර්ජුන හෙට්ටිආරච්චි මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත පස්වරුවේ රැගෙන එනු ලැබුවා. ඒ අනුව අර්ජුන හෙට්ටිආරච්චි මහතා නීතිඥවරුන් මාර්ගයෙන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වීමෙන් පසුව ඔහු අත්අඩංගුවටගෙන කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවට ඉදිරිපත් කර තිබුණා. අනතුරුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සැකකරුගේ ළඟම ඥාතියෙකු නොවිය යුතු බවටද නියෝග කළා. සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බහර දිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා මෙන්ම ගුවන් තොටුපළවල් හා සියලු වරායන් වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කළා. සැකකරු වෙත අලුතින් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමෙන් වළකින ලෙසද මෙහිදී විනිසුරුවරයා විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝග කරනු ලැබුවා. අනතුරුව පැමිණිල්ල ජූලි මාස 1 වනදා කැඳවීමටද නියම වුණා. මේ අතර ලෝක මුහුදු කැස්බෑ දිනය අදට යෙදී තිබෙනවා. එහෙත් අද වනතුරු මෙලෙස ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මියගොස් වෙරළට ගොඩගසන අභිරහස් කැස්බෑ මරණ පිළිබඳව හරි පිළිතුරක් ලබා දීමට බලධාරීන් තවමත් අපොහසත් වී තිබෙනවා. මෙවන විට එලෙස මියගොස් ඇති කැස්බෑවන් ගණන 30කට ආසන්න වී තිබෙනවා. ඒ අතර දුර්ලභ ගණයේ මුහුදු කැස්බෑ විශේෂයන්ද වනවා. මේ අතර කොස්ගොඩ සහ ඒ අවට මුහුදු ප්‍රදේශයන් වල වෙරළ තීරවලට ගොඩගැසූ කැස්බෑවන් මේ යාමේ හේතුව වහාම හෙළි කරන ලෙස ඉල්ලා අද කොස්ගොඩ ගල්බොක්ක වෙරළ තීරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. එමෙන්ම අදට යෙදී තිබෙන ලෝක මුහුදු කැස්බෑ දිනය නිමිත්තෙන් සංරක්ෂණය කළ කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීමේ පින්කමක් අද අම්බලන්ගොඩ ඌරවත්ත වෙරළ තීරයේදී සිදු වුණා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කොළඹ අගරාදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කොවිඩ් වසංගතය නිසා සංචලන සීමා පැනවීමෙන් තමන්ගේ රැකියාවල යෙදෙන්නට නොහැකිව සිටි විශේෂයෙන් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශයේ ජීවත් වන දීවර ජනතාව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වී කොළඹ වරායට ආසන්න ප්‍රදේශයක ගිලී යාම නිසා සිදු වූ මහත් පරිසර හානිය තුලින්ද තවදුරටත් පීඩාවට පත්ව සිටිතේ. බස්නාහිර වෙරළ තීරයේ සමුද්‍රීය පරිසරයට සහ මත්ස්‍ය සම්පතට මේ සිදුවන හානිය ගණනය කරන්නට බැරි තරම්ය. ඒ සියල්ලෙන් තම රැකියාවට පහර වැදී ඇති මෙම ජනතාවට භූමි තෙල්, පෙට්‍රල් සහ ඩීසල් වැනි රැකියාවේදී භාවිතා කරන ඉන්ධනවල මිල ඉහළ දැමීම නිසා දැන් තුන්වැදෑරුම් විනාශයකට ගොදුරු වී සිටිති. මෙය ගසෙන් වැටෙනු මිනිසාට ගොනා ඇනීම වැනි කටුක අත්දැකීමකි. මේ මොහොතේ කොවිඩ් වසංගතය පැතිරීම හේතුවෙන්ද ගිනිපත් වූ නෞකාවේ විනාශය හේතුවෙන්ද ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන්ද දීවර පවුල් දහස් ගණනක් අනාථ වී සිටිති. මේ ඉන්ධන මිල වැඩි කිරීම තවත් විවිධ ක්ෂේත්‍රවල නියැලෙන සුළු ආදායම් ලාභී බොහෝ දෙනෙකුගේ ජීවිතවලටද ඉමහත් පීඩාවක් ගෙන දී ඇත. ඉන්ධන මිල වැඩි කිරීම අත්‍යවශ්‍ය නම් එය කළ යුතුව තිබුණේ මෙවැනි විනාශයකට ජනතාව ඇද වැටි ඇති අවස්ථාවක නොවේ. ඒ නිසා මේ තීරණය සාධාරණ තීරණයක් නොවන බව පැහැදිලිය. මෙයින් බොහෝ දෙනෙකුගේ ජීවිත පීඩාවෙන් පීඩාවට පත්ව ඇත. එබැවින් මා ඉතා කරුණාවෙන් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි මිල වැඩි කිරීම වලින් දිලිඳු ජන කොටස් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. මීට කලින් පැවති රජයේ සමයේදීද මෙවැනි ඉන්ධන මිල වැඩි කළ අවස්ථාවන්හිදීද ඉහතගේ ජන කොටස් වලට සහන ලබා දීමට ඒ රජයන් කටයුතු කළාසේ මානුෂීය හේතුන් මත මේ අවස්ථාවේදීද එදිනෙදා යමක් සොයා ගැනීම සඳහා සුළු රැකියාවල යෙදෙන විශේෂයෙන් ඉන්ධන භාවිතා කරන ජන කොටස් වලට යම් සහනයක් සැලසීමට කටයුතු කරන ලෙස අතිගරු ජනාධිපතිතුමන්ගෙන් හා රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. උපුටා ගැනීම අවසන්. මැල්කම් කාදිනල් රංජිත්, කොළඹ අගරදුගුරුතුමා.
සංචරණ සීමා පවතින කාලය තුල ඔන්ලයින් ක්‍රමයට මත්පැන් බෙදා හැරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ නිර්දේශ සහ නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශය වෙත මීට පෙර නිකුත් කර තිබුණා. මේ පිළිබඳව සුරාපතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සංචරණ සීමා බලපැවැත්වෙන කාල සීමාව තුළදී මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමේ තාක්ෂණික හැකියාව ඇති ජාලගත සුපිරි වෙළඳසැල් සහ සුරාබදු රටබීම බලපත්‍රලත් ස්ථාන සඳහා මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අවසර දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අවසර දීම සම්බන්ධයෙන් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ලබාගත යුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා. මේ වන විට ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර අනුමැතිය ලද පසු තාක්ෂණික හැකියාව ඇති ජාලගත සුපිරි වෙළඳසැල් ප්‍රමුඛ සුරාපතු රටබීම බලපත්‍රලත් ස්ථාන සඳහා මාර්ගගත ක්‍රමයට කොන්දේසි සහිතව මත්පැන් අලෙවි කිරීමට අවසර ලබා දෙන බව සුරාපතු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා තිබෙනවා. පවතින පොහොර හිඟේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් පිළිබඳව අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වුණා. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පඹුරාන අක්බර්පුර සහ ආමඩ්පුර යන ගම්මානයි. මෙම ගම්මානවල පවුල් 750කට ආසන්න පිරිසක් කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය බවට පත්කර ගනිමින් ජීවත් වෙනවා. මෙම ගොවීන් අක්කර 2400ක් පමණ වී වගා කර තිබුණත් මෙවන විට එම වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම හේතුවෙන් වගාවන් විනාශ වීමේ අවධානමකට ලක්ව ඇති බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් එම ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිනවා. කන්නත් එකයි කරන්නේ මෙද කරන්න තියෙන ඒක තියෙනවා තව අපිට වතුරුත් මේ ව්‍යාපාර වතුරුත් නේ ඒක පාත් වෙන වතුර වලට අපි කුඹුරු බොහොම අමාරුවෙන් කරගෙන තමයි ජීවත් වෙන්නේ. දැන් අපිට මේ පොර කිව්වා රජෙන් කිව්වා දැන් නිකන් දෙනවා කියලාත් කිව්වා. ඒත් දැන් නෑ. ඒකට නැත්තම් කඩේට හරි මේක පොර දීලා මොනාරි එහෙම ක්‍රමයට හරි ගියා නම් අපිට මේ සල්ලි වලට මිනිස්සු අරගෙන හරි ගහන්න පුළුවන්. මේ ගොයන් ටික හැදලා තියෙන මාසයකමාරයි. දැන් මේකට බණ්ඩි ගහන්න. මේ බණ්ඩි ගහන්න කලින් මේකට පළවෙනි පාරේ පොහොර ගහලා. මේ පොහොර ගෙවුවනේ මේ ගෙවුවට පස්සේනේ මේකට කරල හැදෙන්නේ. මේ ගබඩාව ඕන තරම් පොහොර දෙනවා. මේ ලබන ගන්නටත් අපි මේ රජයෙන් පොහොර දෙනවා කියනවා. මේ රජයෙන් පොහොම තියලා මේ ගබඩාව තියලා වැඩක් නෑනේ මහත්. මේ අපේ මේ එමෙතිවරුන්ට අපි කියනවා ඔයාලා මේ ඇවිල්ලා මෙහෙ බලන්න. මේ තුනෙන් පංගුවත් අපිට ලැබිලා නෑ තාම පොහොර. මේ ගබඩාව තියලා මොනව කරන්නද? මේ පූජාව කරන්නද මෙයාලා? මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මොරකඩ ගම්මානයේ ජනතාවද පවතින පොහොර හිඟය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ගොඩබෝග වගාව සිය ජීවනෝපාය බවට පත් කරගනිමින් ජීවත් වන මෙම ගම්මානයේ ජනතාව පවසන්නේ පවතින තත්ත්වය හමුවේ වගාබිම් අක්කර 15කට අධික ප්‍රමාණයක් අත්හැර දැමීමට සිදු වී ඇති බවයි. කරල් තිබුණාට මහත්මෝ දැන් ඉතින් මේ අත්තරලා තියෙන මේ කොටුව අය ගොඩ ගන්න අමාරු. පොහොර නැති හන්ද පොහොරත් නෑ කෘමිනාශකත් මේ මිලක් නෑනේ කෘමිනාශක. කෘමිනාශක තියෙන මිලට අපිට යොදන්න බෑ. දැන් මේ 50000 40000 50000 විතර ගාල්ක 20000 විතර වගේ මිලක් තමයි අරන් තියෙන්නේ දැනට. ආයෙනම් ඡන්දය දෙන්නේ අපි ලුණු යට දැම්මට පස්සේ තමයි පොහොර නැති කෙරුවේ. දැන් මේ ලුණු හදනවා පොහොර නෑ. මේ වල අලේරේද මොනවා හරිද කවුද දන්නේ මේ වදුත් මාංශලා දාගත්තේ. මේ වල අලේරෙන්ද පොහොර තියෙන්නේ බෑ ඔබතුමා මේ වගේ තීරණයක් ගත්තේ. අපි මොනවාන් ජීවත් වෙන්නේද? අපි රසා ඉල්ලන්නේ. අපි දාඩිය මහන්සියෙන් ජීවත් වෙන්නේ. ඒවට අපිට පොහොර දෙන්න වෙන කිසි දෙයක් එපා අපිට. එමෙන්න මෙවර යලකන්නේදී වගා කිරීම සඳහා රසායනික පොහොර නොමැතිව වගාබිම් පාළුවට ගොස් ඇතැයි පවසමින් බෝගහ කුඹුර උඩුබාධක ප්‍රදේශයේදීද ගොවියන් විරෝධතාවයක නිරත වුණා. අලහදන්න 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 මේ අතර ගාල්ල කුරුඳුගස්සේන ප්‍රදේශයේ තේවාගාවන් නිරීක්ෂණය සඳහා එක්වනු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්. ඇත්තටම මෙම කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය රටට ගෙනල්ලා තියෙන පොහොර වලින් ලබා දෙන්න අපි සැලසුම් කරලා තිබෙනවා. තේවගාවට අවශ්‍ය පොහොර ලබා දුන් දළු ප්‍රමාණය අනුව
ඉතින් අපි බොහොම පැහැදිලිව අතිගරු ජනාධිපතිතුමා ගත්තු තීන්දුවත් එක්ක ඉතින් විශාල ප්‍රශංසා ලැබෙනවා. මේ රටේ රසායනික පොහොර අවභාවිතාවක් සිදු වුණු බව ඉතාම පැහැදිලි. ඉස්නා වැඩසටහන් කීපයක් කෘෂි කර්ම අමාත්‍යාංශය, පොහොර රාජ්‍ය අමාත්‍යාංශය වගේම ඉඩම් අමාත්‍යාංශය, අමාත්‍යාංශ මගින් ආරම්භ කරලා තිබෙනවා. ඒ හා සමගාමීව තේ මණ්ඩලයත් කුඩා තේ වසංගන අධිකාරියත් සමග ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමෙනුත් විශේෂයෙන් වගාවන් සුලභ ප්‍රදේශවලත් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආධාර ලබා දීම අඛණ්ඩව සිදු කරනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකාවේ අමරිකානු නව තානාපතිනිය ලෙස ජෝලි ජියුං චුං මහත්මිය පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් දවල මන්දිරය පෙන්වා දෙන්නේ අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඊයේ මෙම නම් කිරීම සිදු කර ඇති බවයි. ඒ මහත්මිය ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයිනේ තානාපති ලෙසද නම් කර තිබෙන බවත් සඳහන්. කොළඹ උතුර කොට්ටාස අපරාධ විමර්ශනාංශයට ලැබුණු තොරතුරක් මත හෙරොයින් ජවාරමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකී තිබී මත්කුඩු ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සමග රුපියල් 16,40,000ක මුදලක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. කිලෝ 12.5ක ගෑස් සිලින්ඩර් වෙනද සැල්වල නොමැති බවට ලැබුණු තොරතුරක් මත පාමංකඩ ප්‍රදේශයේ ගෑස් අලෙවිසැල් පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කළා. හැටන් දිඹුල පතන ග්‍රෙග්ලි වතුයායේ වතු නිවාස පේලියක නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔවුන් සන්තකයේ තිබී ගෝඩා මිලිලීටර් 1500ක්, නීති විරෝධී මත්පැන් මිලිලීටර් 4500ක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක්ද බහරයට ගනු ලැබුවා. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.setanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.